හඳුන්නේ බලන්න. මාව ඇහෙනවද හඳුන්නේ? නමෝ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණා බිලාසී සතර කතරින් ඈතර වනු කැමැති ගුණපුරණ කාරුණික පින්වත්නි, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි පුරවරේ වාසය කරන පින්වතුන් මෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙනත් විවිධ ප්‍රදේශවල ලෝකයේ විවිධ රට රාජ්‍ය වල ඉඳගෙන මේ වෙලාවේ මේ හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සැදැහැයෙන් සූදානම් වන වෙලාව. ඒකම් පූජනීය පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන මේ වසරේ සිද්ධ වෙන වත්සාවන පින්කම් මාලාවේ තවත් එක් ධර්ම දේශනාවකුයි මේ වෙලාවේදී සිදු වෙන්නේ. වෙනදා නම් මේ වෙලාවේ තම තමන්ගේ විහාරස්ථාන වලට එක් වෙලා ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව වුණත් මේ වෙන විට රටේ ලෝකයේ පවතින වසංගත තත්වයන් තුළ අපට එකතු වෙලා ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාවද අහිමි වී ගිහිල්ලා තියෙනවා. ඒ වසංගතයේ ඉදිරියේ උඩ අපි නිහඬව පැත්තකට වෙලා ඉන්නවට වඩා පවතින තාක්ෂණය යොදාගෙන හෝ ඒ ධර්මයේ ඇසීම අකණ්ඩව කළ යුතුයි කියන දැඩි වමනාව ඇති නිසාම ලෝකුරා වාසය කරන සදැහැති පින්වතුන් මේ ආකාරයෙන් නිරන්තරව ධර්ම ශ්‍රවණයට දෙසමන් යොමු කරන්නට කැමැත්තෙන් ඉන්නවා. ඉතින් අදත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාවෙන් මෙවර වත්සාන පින්කම් මාලාවේ සදේතිලා තත්ත්වයේ ධර්මින් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සනතරේරා මැතිතුමන්ගේ මෙතිමිය ඒ වෛද්‍ය පුතණුවන් මේ පින්කමේදී ඒ සදහදර දායකත්වයේ දරමින් තමන් උතුම් පින්කමක් සිදු කරගන්නවා වගේම තවත් බොහෝ දෙනාට
ඒ පුණ්‍යමය අවස්ථාව සලසා දෙමින් මෙවන් ආකාරයෙන් ධර්ම ශ්‍රවණය සඳහා මඟ සලසා ලුවා. එනිසා මේ වෙලාවේදී මේ හැම සිතකම පවතින සියලු යහපත් සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම සිද්ධ වේවා. හැදුවෙන ගුරු දෙමාපිය දූ දරුවෝ පවුල් වල හැමත හැම සැපතක් ශාන්තියක් යහපතක්ම වේවා. පෙනෙන නොපෙනෙන උපද්‍රවයන්ගෙන් නිදහස් වී හැම දිනාටම ආරක්ෂාව රැකවරණය කළසේවා කියන මෛත්‍රී සාගත ආශිර්වාදයෙන් යුක්තව පවතින ස්වල්ප වේලාවේ අපට මාතෘකාවක් ලබා දී ඇති බව මේ මොහොතේ දැනගත්තා. එනම් යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව අද මේ ධර්ම දේශනාවට මාතෘකාවකින් යොදා ගන්න තියෙන අදහස මේ මොහොතේ දැනුවත් වුණා. කෙසේ නමුත් ඒ මාතෘකාවේ යටතේ අපට බොහෝ දේ කතා කරන්න, බොහෝ දේ දැනුවත් වෙන්න තියෙනවා. මගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ජානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කිංචි වික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං khයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. දන්න කෙනාම දකින කෙනාම ආශ්‍රවක්ෂය කරන බවත්, නොදන්න නොදකින කෙනා ආශ්‍රවක්ෂය නොකරන බවත් වදාළ උන්වහන්සේ කුමක් දැනගැනීමෙන් කුමක් දැක ගැනීමෙන් ආශ්‍රවක්ෂය වන්නේ දැයි පැහැදිලි කරන උන්වහන්සේ යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. ආශ්‍රවක්ෂය කිරීම සඳහා අපි දැනගත යුතු, දැකගත යුතු යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය පිළිබඳව දේශනා කොට වදාළා. එතකොට අපි යෝනිසෝ මනසිකාරයක් දැනගන්න ඕන, අයෝනිසෝ මනසිකාරයක් දැනගන්න ඕන. බීජ තවානක වල්කල ඉවත් කරන කෙනෙක් බීජ පෙළක් වල් පෙළක් දෙකම දැන සිටින්නට ඕන. එහෙම නැත්නම් වල් පැල ඉවත් කරනවා වෙනුවට තියෙන්නට ඕන පැල බීජ පැල ඉවත් කරන්න පුළුවන්. බීජ පැලත් වල් පැලත් දෙකම වෙන් කරලා හඳුනාගත්ත කෙනාට තමයි වල් පැල ඉවත් කරලා බීජ පැල තවන රැක ගන්න පුළුවන් වෙන්නේ, ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ අපි යෝනිසෝ මනසිකාරයේ හිතනකොට අයෝනිසෝ මනසිකාරයේ පිළිබඳව දැන සිටින්න ඕන. එතකොට අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ වැරදි මෙනෙහි කිරීම, අනුවන බවින් මෙනෙහි කිරීම. අනුවන බවින් මෙනෙහි කරනකොට ප්‍රතිඵලය තමයි නෝසන් ආශ්‍රව අකුසල් කෙලෙස්
උපදින බව. උපන්න ආශ්‍රව අකුසල කෙලෙස් වැඩෙන බව. නූතන කුසලයේ නූපදින බව. උපන් කුසලයක් ඇතොත් ඒද පිරිහි යන බව. අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලයේ ලක්ෂණය වෙනවා. යෝනිසෝ මනසිකාරයේ ලක්ෂණයේ ප්‍රතිඵලය යෝනිසෝත මනසිකරන්තෝ අනුප්පන්නානං ආසවානං නෝපජ්ජන්ති. නූතන ආශ්‍රව කුසල කෙලෙස් උපදින්නේ නැහැ. උප්පන්නානං ආසවානං උපන්න ආශ්‍රව කුසල කෙලෙස් සේවෙනෝ ගෙවිලා යනවා. අනුප්පන්නානං කුසලානං ධම්මානං නෝපන්න කුසලේ උපදිනවා. උප්පන්නානං කුසලානං ධම්මානං ඒ උපන් කුසලය වැඩි දියුණු වෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ කියන මේ වචන දෙකෙන් කියවෙන්නේ නූපන් ආශ්‍රව අකුසල කෙලෙස් උපදවාගෙන උපන්න ආශ්‍රව අකුසල කෙලෙස් වැඩෙන පැත්ත, නූපන් ආශ්‍රව අකුසල කෙලෙස් නූපදවාගෙන උපන්න ආශ්‍රව අකුසලයක් ක්ලේශයක් එක්නම් මේක ගෙවා දමන වැඩ පිළිවෙල. මේ වචනය තුළින් අපි මතු කරගන්න අදහස සරලම නොවිය යුතුයි. මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන වචන දෙක කියන්න පුළුවන් තවත් තැන් තියෙනවා. අපි දන්නවා ලෝකයට සාපේක්ෂව යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පිළිබඳව කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන කල්හි ධර්මයක් ලෝකේ පැවතුණා. ඒක ස්වල්ප ප්‍රමාණයක ධර්මයක් නෙවෙයි. තදංග විස්කන්ධන ප්‍රහාණේ කෙලෙස් ප්‍රහාණය කරලා මහා කල්ප 84000ක් දක්වා නැවත කෙලෙස් නූපදින නේව සංඥා නා සංඥාදී සමාපatti උපදවා ගන්න පුළුවන් කුසල මග ලෝකෙට උතුණා. ඒ කෙලෙස් මල දුරු කරමින් යටපත් කරමින් නේව සංඥා නා සංඥා දක්වා යමෙකුට ගමන් කරන්න පුළුවන් උනේ අයෝනිසෝ මනසිකාරයෙන් වෙන්ව යෝනිසෝ මනසිකාරයේ භාවිතා කළ නිසා. නූතන අකුසලයේ උපදින උපන්න අකුසලයේ වැඩෙන මනසිකාරයක් තිබුණා නම් ඒ ධ්‍යාන සමාපatti කුසලය ආලාර කාලාම උද්දකාරාම පුත්ත අසුත කාල දේවල වැනි තවුස්වරුන්ට උපදවා ගන්නට පුළුවන් කමක් නැහැ. ලෝකයට සාපේක්ෂව සතරාපාය පැත්තට යනවට වඩා මේ භවගමනේ ඉහළ තලයකට යන්නට පුළුවන් මානසිකාරය කුසල මානසිකාරයක්මයි. යෝනිසෝ මානසිකාරයක්මයි. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පිළිබඳව වදාරන්නේ
ඔය ලෝකයට සාපේක්ෂක වූ තැනකින් නම් නෙවෙයි. උන්වහන්සේගේ දේශනාව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මාර්ගය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නිතරම නිවන ඉලක්ක කරගෙන නිවන අරමුණු කරගෙන කරන දේශනාවක්. එනිසා අපි මේ වචනය ගැන විමසිය යුත්තේ නිවනට සාපේක්ෂව. ලෝකයට සාපේක්ෂව නෙමෙයි. එනිසා අපි සම්මතයේ ඉක්මවා මේ වචනේ අරුත හොයාගෙන ගැඹුරට යා යුතු වෙනවා. මේ එකම මේ වචන දෙක තේරුම් ගත්ත කෙනෙකුට වෙන දහමක් අවශ්‍ය කරන්නේ නැහැ. මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය මේ ලෝකෝත්තර ප්‍රතිපදාවෙදි අපට පුළුවන්කම තියෙනවා අවස්ථා දෙකකින් පලවන්න. අපේ සිංහතුන් අහලා තියෙනවා ප්‍රතිපදාවෙහි අවස්ථා දෙකක්. පූර්ව ප්‍රතිපදාව හෙවත් ප්‍රතිපදාව. තවවචනයකින් අහලා ඇති ආදි බ්‍රහ්මචර්යාව හෙවත් බ්‍රහ්මචර්යාව. ප්‍රතිපදාව හෙවත් බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගය. සෝතාපන්න මාර්ගයේ සිට අරහත් ඵලයේ දක්වා භාවිත ගමන් මඟ. ඒකයි ප්‍රතිපදාව නමින් බ්‍රහ්මචර්යාව නමින් නම් කරන්නේ. ඒ ප්‍රතිපදාවට එහෙම නැත්නම් බ්‍රහ්මචර්යාවට එන්න පූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ආදි බ්‍රහ්මචර්යාවක් තියෙනවා. මෙන්න මේ ආදි බ්‍රහ්මචර්යාවේ එහෙම නැත්නම් පූර්ව ප්‍රතිපදාවේදී යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන වචනේ යෙදෙනවා. ඒක තවදුරටත් මේ ප්‍රතිපදාවේ බ්‍රහ්මචර්යාවේදී මේ යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය කියන අදහස තවදුරටත් යම් යම් ප්‍රමාණයන්ගෙන් යෙදෙන බව පේනවා. ඒ අදහස අපි දහම තුලින් තහවුරු කරගත්තොත් සෝතය කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සෝතය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි පුද්ගලයාවයි සෝතාපන්නයා කියලා හඳුන්වනවා. ආර්ය මාර්ගයට පැමිණි කෙනාව හඳුන්වන පුද්ගල නාමයයි සෝතාපන්නයා කියලා කියන්නේ. ඒ සෝතාපන්න භාවයට එහෙම නැත්නම් සෝතයට පිවිසීම පිණිස පූර්ව ප්‍රතිපදාවක් අංග 4කින් යුක්තව මේ ශාසනයේ ඔබට මට කියලා දෙනවා බුදුහාමුදුරුවෝ. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය අංග 1. දෙක සම්පූර්ණ ශ්‍රවණය. 3 යෝනිසෝ මනසිකාරය. 4 ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ලෝකෝත්තර මාර්ගය කියන්නේ ඉපදිලා තියෙන එකක් නෙමෙයි. තව කෙනෙකු උපදවාගත්ත මාර්ගය තුල මට යන්න පුළුවන් කමක් නැහැ. එහෙම අනුන් උපදවාගත්ත මාර්ගයක ඔබට මට යන්න පුළුවන්කම තිබුණා නම් බුදුහාමුදුරුවෝ අපි හැමෝම මේ මාර්ගයෙන් ඈතර කරගන්න. එහෙම කරන්න බෑ. තම තමන්ගේ సంతාන තුල මේ නූතන් ලෝකෝත්තර මඟ
නූපන් සම්මා දිට්ඨිය උපදවාගත යුතුයි. මේ සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස තියෙන ආසන්නතම වැඩපිළිවෙලයි සෝතාපන්න අංගයක් වූ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. එතකොට නූපන් මාර්ගයේ උපදින විදියට ගොඩක් විදිහකින් කිව්වොත් නූපන් සම්මාදිට්ඨිය උපදින විදියට භාවිත කළ යුතු ප්‍රතිපදාවයි සෝතාපන්න අංගයක් වූ ධම්මානුධම්ම ප්‍රතිපදාව හැටියට දක්වනවා. ඒ බඳු සෝතාපන්න අංගයක් වූ ධම්මානුධම්ම ප්‍රතිපදාවක හැසිරෙන්න බෑ. සම්මාදිට්ඨිය උපදින විදියට ප්‍රතිපදාවක් කෙනෙකුට හමු වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදැන ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ මේ යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ කියන ධර්මතා දෙක වෙන්වෙන්ව දැනගෙන භාවිතා කරන්න පුළුවන් හැකියාව මතයි නූතන සම්මා දිට්ඨිය නූතන මාර්ගය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. එනිසා යෝනිසෝ මනසිකාරයේද සෝතාපන්න අංගයක් කොට දක්වමින් ඒ සඳහා උපකාරක ධර්මයේ පිට කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය පළමු කොට දක්වා තියෙනවා. නිසා මේ ශාසනයේ පිළිවෙත ආරම්භ වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය. ඒ ටික උදව් කරගෙන නුවණින් මෙනෙහි කිරීම හා නුවණින් මෙනෙහි කිරීම. ඒ නුවණින් මෙනෙහි කළොත් නුවණින් මෙනෙහි කළොත් අත්වන ප්‍රතිඵල පිළිබඳව හොඳින් දැන අවබෝධයෙන් අනුවන භවෙන් කරන මානසිකාරයන්ගෙන් වෙන්ව ඥාන මානසිකාරයේ නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තව ගෙවන්න පුළුවන් හැකියාව ඇතනම් ඒ තුලයි අපට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන සතර මාර්ග සතර ඵලයම අත්පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියලා කියනකොට දවසේ කිසියම් ස්වල්ප වේලාවක භාවිතා කරන්න පුළුවන් වාඩි වෙලා ඉඳගෙන ඉන්න පුළුවන් වෙලාවේ ඇස් දෙක පියාගෙන විතරක් භාවිතා කරන්න පුළුවන් මානසිකාරයක් ගැන නෙමෙයි මේ ශාසනය තුල අපට කියලා දෙන්නේ. ඒක ඥාන දර්ශනය. සතිපට්ඨාන සූත්‍රය සිහි කරලා බැලුවොත් අධික්ඛන්තේ පටික්ඛන්තේ ඉදිරියට යනකොට ආපසු වෙනකොට ඒ වගේම අලෝකිතේ විලෝකිතේ මේ පැත්ත මේ පැත්ත වටපිට බලන වෙලාවේ ඊළඟට අතපය දිගහරින වෙලාවේ අතපය දිගහරින හකුලන වෙලාවේ ඊළඟට පාත්‍රා සිවුරු දරන වෙලාවේ ඇඳුම් පැළඳුම් පරිහරණය කරන වෙලාවේ පත්ත චීවර දන සංඝාට පත්ත චීවර දන ඊළඟට අසුතේ පීතේ කායිතේ සායිතේ කලබන ලෙවන වෙලාවේ ඒ උත්තර ප්‍රඥාව කන්නේ වැසිතිලි කැසිතිලි යන වෙලාවේ ගතේ සිටේ මෙසින්නේ සුත්තේ සතර ඉරියව්ව ඉතගෙන ඇවිදින්න වාඩි වෙලා නිදියන්නේ ජාගරිතේ නිදි වරණ වෙලා වාසිතේ කතා කරන වෙලා තොන්නේ බාරි නියලෝ ඉන්න වෙලා
සම්පජානකාරී. මෙන්න නුවණින් ඉන්නවා. දැන් මේ වචන ටිකට ඇතුළත් නොවුණු පැවැත්මක් කාටද තියෙන්නේ? මේ වචන ටිකෙන් අපේ මුළු ජීවිතේම කියලා තියෙනවා. අපේරලා නේද ඉඳලා. අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා නින්දට යනකම් සමස්ත ක්‍රියාවේම පවත්වන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරය මේ හැම තැනකම භාවිතා කරන්න පුළුවන් විදිහෙන් අපි සත්පුරු ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් නුවණ මෙහෙवला හඳුනාගත්ත කෙනෙකුට අපි කියනවා එයා ඔන්න මේ ශාසනයේ කෙනෙක්. ඉදවික්ඛවේ දික්ඛු මේ ශාසනයේ මහා මේ ශාසනයේ මෙහෙණ මේ ශාසනයේ වසු මේ ශාසනයේ වසු. එතකොට මේ ශාසනය කියලා කියන්නේ උත්පන්නට නෙවෙයි. සුතමාතකෝ ආර්ය ශ්‍රාවකෝ අසෘතවත් බවින් නිදිලා සුතවත් බවින් ආර්ය ශ්‍රාවක භාවයට එනවා. දැන් එයා දන්නවා වෙන්න ඕන මේ නුවණ මේ හැම තැනකම අඛණ්ඩ භාවිතා කරන්න කොහොමද? එතකොට අපි ඇස් දෙක පියාගෙන පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න වෙලාවේ භාවිතා කරන මානසිකාරයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ මානසිකාරය සතර ඉරියව්වේම හැම මොහොතකම හැම ක්‍රියාවකම දෙක්ම වෙලා භාවිතය වෙලා තියෙන්න ඕන තියෙනවා. ඒ බඳු භාවිතයක් හඳුනාගත්ත කෙනෙකුට දැන් එයා දන්නවා නොනින් යුක්තව සය පරිහරණය කරන්නේ කොහොමද කියලා. වේදනානුපස්සී වෙන්නේ කොහොමද? චිත්තානුපස්සී වෙන්නේ කොහොමද? ධම්මානුපස්සී වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මුළු ජීවිතේම මේ ඥාන දර්ශනයට අනුව පවත්වාගෙන යන්නේ කොහොමද කියලා දන්න ඥානත. මෙන්න මේ දැනගත්ත කෙනාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ දැනගත්ත දේ අඛණ්ඩව හැම මොහොතකම භාවිතා කරන්න පුළුවන් නම් සෝවාන් සකදාගාමී වෙන්න නෙමෙයි අනාගාමී භව හෝ රහත් ඵලය. අනාගාමී භව හෝ රහත් ඵලය ලබන්න ගත වෙන්න පුළුවන් අවම කාලය දින 7ක්. ඔන්න ඔබට පැය 24ෙම අවදි වෙච්ච මොහොතේ ඉඳලා නිදියන මොහොත දක්වා හැම මොහොතකම භාවිතා කරන්න යෝනිසෝ මනසිකාරයක් තියෙනවා නම් අනාගාමී භව රහත් භව ලබන්න ගත වෙන අවම කාලයේ දින 7යි. හැබැයි දැන් අපි විමසා බැලිය යුතුයි අපට එන යෝනිසෝ මනසිකාරයක් පිළිබඳව දැනුම තාම තියෙනවද කියලා. අපි මොනවා කතා කළත් මේ ශාසනය ගැන අපට ඒ බඳු අවබෝධයක් වැටහීමක් ලබා තියෙනවාද කියන්නේ. අපට කිසියම් වෙලාවක් පැත්තකින් වාඩි වෙලා දෙක පියාගෙන එරළිය ගොතාගෙන කොන්ද මොකට කෙලින් කරගෙන යම් භාවනාවක්
කරන්න මානසිකාරයක් පවත්වන්න පුළුවන් බව ඇත්ත වෙන්නේ නැති. හැබැයි ප්‍රායෝගික ජීවිතයේදී මේ දකින අහම දැනෙන දැනගන්න හැම තැනකදී නූතන ආශ්‍රව අකුසල් කෙලෙස් නූපදින් උපන්නාශ්‍රව අකුසල් කෙලෙස් ගෙවෙනසේ භාවිත කළ හැකි මානසිකාරයක් අප තුළ ඇද්දැයි විමසා බලාමයි අපි තීරණය කළ යුත්තේ අපට ධම්මානුධර්ම ප්‍රතිපදාවක් ඇද්දැයි කියලා. එබඳු ප්‍රතිපදාවකට හේතු වෙන යෝනිසෝ මනසිකාරය පිළිබඳව දැනුම සම්පූර්ණ නම් ඉන් කියවෙන්නේ සද්ධර්මයේ අඩුව පිළිබඳවයි. සද්ධර්මයේ අඩුව තුළින් කියවෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ අඩුවයි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ධර්මතා හතර කල්යාණ මිත්‍ර ආශ්‍රය සෝතාපන්නාංගයක්, සද්ධර්ම ශ්‍රවණේ සෝතාපන්න අංගයක්, යෝනිසෝ මනසිකාරයේ සෝතාපන්න අංගයක්, ධම්මානුධම්ම ප්‍රතිපදාව සෝතාපන්න අංගයක්. මේ සෝතයට පිවිසීමට තියෙන මේ පූර්ව වැඩපිළිවෙල පරිපූර්ණ වීමෙන්මයි අපි බලාපොරොත්තු වෙන මේ සෑම තැනකම භාවිත කරන්නට පුළුවන් මේ බඳු ඥාන වර්ධනයකින් යුක්තව, එහෙම නැත්නම් ඥාන මානසිකාරයකින් යුක්තව මේ පිළිවෙතෙහි මේ ප්‍රතිපදාවේ හැසිරීලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මඟඵල නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා අපි කාටත් ලං වෙන්න, සමීප වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි වචන මාත්‍රයකින් කුංචි සීමාවකින් මේ යෝනිසෝ මනසිකාරය පිළිබඳව අපි නොතැකිය යුතුයි. ඒ බඳු ඥාන දර්ශනය දක්වා හැම මොහොතකම භාවිතා කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය සපයා ගන්නා තුරු කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්මයේම සෙවිය යුතු වෙනවා. අපි මේ වෙලාවේදී ස්වල්ප වූ සොයා බැලීමක්, විමසා බැලීමක් අපි කළහොත් දැන් ඔබේ නිවෙස් තුළ, විහාරස්ථානයේ තුළ මේ මොහොතේ වාසය කරනවා ඇති. දැන් බලන්න ඔබේ වටපිටාව දිහා මොනවද ඔබට පේන්නේ කියලා. දැන් සමහර වෙලාවට ඔබට අහවල් කෙනා ඉන්නවා. අතන නෝනා ඉන්නවා, එහෙම නැත්නම් මහත්තයා ඉන්නවා, දුව ඉන්නවා, පුතා ඉන්නවා කියලා ඔබට යම් පුද්ගලයෙක් හමු වෙන්නේ. අන්න අතන අපේ මල්ලා ඉන්නවා, පූසා ඉන්නවා කියලා සතෙක් හම්බ වෙයි. ඊළඟට අතන අහවල් දේ තියෙනවා, මෙතන අහවල් දේ තියෙනවා කියලා තව තවත් බොහෝ ද්‍රව්‍ය කාරණා පිළිබඳව ඔබට දැන් හමු වෙනවා, පේනවා. දැන් ඔබට පුද්ගලයේ සත්‍යය මේ දේ ඉදිරියේ ඇති බවට පේනවා. දැන් ඔබට මේ ඉදිරියේ ඇති දේ ඇතුළු කරගෙන මොකද්ද කරන්න පුළුවන්?
ඔය තේන දේවල් එක්ක ඔබට කැමැත්තෙන් එකතු වෙන්න වෙනවා. ඒ තේන දෙයට ඒ කෙනාට වෙන්න පුළුවන්, සතාට වෙන්න පුළුවන්, දෙයට වෙන්න පුළුවන්. ඔබට පුළුවන් කැමති වෙන්න, සතුටු වෙන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් අකමැති වෙන්න. අකමැති වෙන්න පුළුවන්. අසතුටු වෙන්න පුළුවන්. දැන් කැමැත්ත ඇති කරගන්නත් පුළුවන්, අකමැත්ත ඇති කරගන්නත් පුළුවන්. ඊටත් එහාට ගියොත් ඔය කැමැත්ත කියන තැන ලෝභය යෙදිලා, අකමැත්ත කියන තැන ද්වේෂය යෙදිලා. යම් තැනකට කැමති වුණා නම්, යම් තැනක අකමැති වුණා නම්, ඒ කැමැති අකමැති වෙච්ච දේ තුල අනුසය වශයෙන් හෝ ලෝභය ද්වේෂයමයි යෙදিলা තියෙන්නේ. එතකොට ලෝභය කවදාවත් තනියම එන්නේ නැහැ. ලෝභය මෝහයත් එක්කමයි පවතින්නේ. කැමැත්ත යම් තැනක ඇත්නම් එතන මෝහයක් තියෙනවා. අකමැත්ත යම් තැනක ඇත්නම් එතන මෝහයක් තියෙනවා. ලෝභ මෝහ, ද්වේෂ මෝහ මේ ටික එකට යෙදিলা තියෙනවා. ඉතින් කෙනෙකුට මේ කෙලෙස් වල මේ කැමැත්ත අකමැත්ත උපන් අරමුණේදී ආදීනව ගැන හිතලා මේව කැමති වෙනකොට අකමැති වෙනකොට මේ හිතේ ක්ලේශය හටගෙන ඒ ලෝභ ද්වේෂය මේ අකුසලයට දුක්චරිතයට මඟ හදනවා. ඒ අකුසලයේ නිසා මතු බොහෝ දුක් විපාක විඳින්නට වෙනවා කියලා ආදීනව බලලා ආදීනව දැකලා මේ පෙනෙන දේ, පෙනෙන සත, පෙනෙන කෙනා පිළිබඳව අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් බලන්න පුළුවන්. එතකොට කැමැත්ත අකමැත්ත දෙකම යටපත් වෙලා මෙදහත් බව මතු කරගන්න පුළුවන්. උපේක්ෂා බව මතු කරගන්න පුළුවන්. මේ දෝෂ එලිලත් මේ ගබයි මෝහයට ලෝභයක් නැතුව, දේශයක් නැතුව තනිවම පෙනී සිටින්න පුළුවන්. මේ උපේක්ෂා සහගත සිටේ ලෝභය දේශයේ දුන්නේ නැතුවට මෝහය යෙදී. එතකොට අපි ඒ පෙනෙන, තියෙන, ඉන්න සත්‍යයන්ගේ, පුද්ගලයන්ගේ දේවල් වල ඒක අපිට කැමති වෙන්න අකමැති වෙන්න වල තියෙනවා. එහෙම නැත්නම් එදාහත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ඊට වැඩි යමක් කරන්න පුළුවන්ද කියලා බලන්නකෝ. ඔය තියෙන දේවල් ඇසුරු කරගෙන ඔයට වැඩි කරන්න පුළුවන් වික්‍රමයක් නැහැ. යන්න පුළුවන් උපරිම තැන තමයි ඔය උපේක්ෂා සහගත බව. ඒක ධ්‍යාන තත්වයක් දක්වා යන්න පුළුවන් ඒ උපේක්ෂිත බව. රූපී අරූපී ධ්‍යාන සිටේ යෙදෙන උපේක්ෂාව අනාර්යයි. ඒකෙත් මෝහානුසය, අවිද්‍යා අනුසය පවතිනවා. නේව සංඥා නා සංඥා දක්වා ගිය මහා කල්ප 84000කට හිත කෙලෙන්නේ නැති පවිත්‍ර සංධානයක් හදාගත් බ්‍රහ්මයාගේ පවා ආපෞ හිත කෙලෙසමින් පිළිවෙලින් අවීචිය දක්වා වුණා කල්ලම් බහින්න වෙන්නේ. අද කෙලෙස් නැති වුණාට කෙලෙස් උපදින්නට තියෙන හේතුව අවිද්‍යානුසය, මෝහානුසය
ඒ හිතේ අවසන් නොවන නිසා. ඒ නිසා දැන් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ වගේ සීමාවකින් ඔබට කවුරු ධර්මයේ කියලා දුන්නා මේ යෝනිසෝ මනසිකාරය ගැන නම් ඔය සීමාවෙන් බලාපොරොත්තු වෙන්න එපා. තේන එහෙන දැනගන්න දේවල් අතහැරලා හරි එනේවා අතහැරලා හරි එනේන දේවල් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුර වශයෙන් බලලා හරි කවුරුමයි පනවනවා නම් යෝනිසෝ මනසිකාරයක් ඒක ලෝකයට සාපේක්ෂක වූ යෝනිසෝ මනසිකාරයක් වෙයි. එයි පහළට ගෙලෙන ලෝභ දේශ දෙකෙන් මුදවලා අලෝභ අදෝෂ කුසල ගති සහිතව ඒ මෝහානුසයෙන් මුදවන්නේ නැති නිසා ඉහළට යන්න පුළුවන්. ඒ ආපහු පහළට එන්න වෙන මානසිකාරයක් වේ. ඉහළටම ගිහිල්ලා ඒ ධර්ම ලෝක තලවල ආයු කර්ම ගෙවලා ආපස්සට එන ගමනක් යන්නේ. එනිසා ඒ බඳු තැනක පැනවෙන යෝනිසෝ මනසිකාරය මේ ශාසනයේම වෙන්නේ නැහැ. මේ ශාසනය තුල ඒ බඳු තැන භාවිතා කරන්න පුළුවන් කෙලෙස් සදංග විස්කම්බණය සඳහා කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණය සඳහා ඒ බඳු සීමාවකින් සෑයීමකටපත් විය යුතු නැහැ. එනිසා දැන් හොඳට බලන්න ඔබට ඉදිරියෙන් ඇති බවට හම්බ වෙන තාක්කල් ඒ බඳු අය හම්බ වෙන සීමාවේ ඔබට යන්න පුළුවන් දුර මොකක්ද කියලා. ඒ නිවනද ඒ විමුක්තියද කියලා බලන්න. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මේකල යම් ප්‍රමාණයක යෝනිසෝ මනසිකාරයක් අයෝනිසෝ මනසිකාරයක් නැතුව නොවේ තියෙනවා. හැබැයි ඒ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කර්ම සහිතයි. කර්මයේ ප්‍රතිවිපාකයක් හදනවා. ඒ ප්‍රතිසන්දිය කියලා කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම ජාතිය khණ්ඩානම් පාතු භාව ස්කන්ධයන්ගේ පහළ වීම ස්කන්ධයන්ගේ හට ගැනීම යම් තැනකද එතන ජරාව ව්‍යාධිය මරණය ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය යෙදෙනවා. දුක අඩුවඩි වශයෙන් ඒ මානසිකාරයන්ගේ ප්‍රමාණය අනුව අත්පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. සහ මුලින් දුකින් නිදහස් වීම ඒ ප්‍රතිපදාව තුළ හම්බ වෙන්නේ නැහැ. දැන් ඒ රූපී අරූපී ධ්‍යාන තලයේදී ශෝක පරිද්දවාණං සමතිස්සමයි හැඳින් වලකින් යෙදෙන්නේ නැහැ එතන. අරූපී මට්ටමේ නම් කයෙන් සහ මුලින් මිදිලා. දුක්ඛ දෝමනස්සාන නැත්තම් කරනවා. කායික මානසික දුක් දුම්නස් දෙන්නේ. සත්‍යානං විසුද්ධිය. ඒ අවස්ථාවේදී හිතේ කෙලෙස් යෙදෙන්නේ නැහැ. හැබැයි ඥායස්සාදිගමයි නිබ්බානස්සත්‍ය ක්‍රියායි මග්ගඵල නිවන සාක්ෂාත් කියලා නේ. తాවකාලිකව දුකේ සංසිඳීමක් තියෙනවා. හැබැයි ජාති ස්කන්ධයන්ගේ හට ගැනීම හටගත් ස්කන්ධයන්ගේ ජරාව දිරීම ජරාව හටගත් ස්කන්ධයන්ගේ බිඳීම මරණය
ජාති ජරා මරණයෙන් නිදහස්නේ නේව සංඥානා සංඥාවම තලයට ගියා. ජාති දුකින් මිදෙලා නැහැ, ජරා දුකින් මිදෙලා නැහැ, මරණ දුකින් මිදෙලා නැහැ. මිදෙලා නැත්තේ ආශ්‍රව සහමුලින් ප්‍රහාණය නොවන නිරෝධේ සාප් වෙලා නැහැ. එනිසා අපි මෙන්න නිවන් සීමාවටයි අද දවසේ බුදුදහමේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පිළිබඳව බහුල කොට භාවිතා වන්නේ. ඒ සීමාව තුළ කෙසේවත්ම ලෝකයේ ඉක්මවා යාගත නොහැකි බව ඔබම මේ න්‍යායෙන් කරුණු විමසා තේරුම් ගන්න. එතකොට ඔබට පහසුයි එහෙනම් යෝනිසෝ මනසිකාරයේ කියන වචනය මේ ශාසනය තුල මේ සීමාවෙන් එහාට ගිහිල්ලම සොයාගත යුතු විමසාගත යුතු අරුතක් බව ඔබට වැටහුණු ඒද ප්‍රමාණවත්. එතකොට ඔබ මේ සම්මතිය තුළ මුලා වෙලා හරි කියලා හිතාගෙන මොනවා හරි කරමින් මේ ලබාගත් උතුම් ශාසන දායාදයේ සහිත මිනිස් ජීවිතය නිසරුපේ ගෙවා ගන්නන්නේ නැහැ. අදුතරමින් හම්බ වුණේ නැතත් මට එහෙම දහමක් හම්බ වුණේ නෑ මම සෙවිය යුතුයි කියලා සොයන්න හෝ සොයාගෙන යන්න හෝ පටන් ගන්නවා. සොයන්නාට හම්බ වේ කියන ඉගැන්වීමට අනුව හරි දේ හොයන්න ගත්තොත් හරි දේ හරි පැත්තෙන් හොයන්න ගත්තොත් තමයි අපට හම්බ වෙන්නේ. එනිසා අපට යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව කෙරෙන ඒ ගැඹුරු මාතෘකාව තවදුරටත් එහාට කතා කළොත් ඒක අවිෂය වූ කාරණාවක් වෙන්න බැරි නෑ. එහෙත් මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන වචනයෙන් අදහස් කරන අර්ථය තවත් සරල අදහසකින් කියලා දුන්නොත් අපට හම්බ වෙනවා අවිෂයේ පටන් නේව සංඥා නා සංඥා බඹලෝ දක්වා ස්ථාන 31ක්. ඉන් පහක් නම් ආර්යයන් වහන්සේලාම උපදින ස්ථාන හැටියට වෙන් කරලා තියෙනවා. පංච සුද්ධාවාස, අවිහ, අතප්ප, උදස්ස, උදස්සි, අකනිට. පංච සුද්ධාවාස. එතකොට මේ 31 තලයේ උත්පත්ති ස්ථාන හැටියට ඔබ අහලා ඉගෙනගෙන තියෙනවා. එතකොට මෙන්න මේ 31 තලයේ උත්පත්තිය කෙනෙක් හේතු වෙන කර්ම සංස්කාර තියෙනවා. අපි ඒ ස්ථාන අනුව අපි කතා කළොත් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනින්ජාභි සංඛාර කියලා අහලා තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මේ ත්‍රිවිධ සංස්කාරයෝම අවිද්‍යාව මත
නොදන්නාකම මතයි ආදනම් වෙලා තියෙන්නේ. එතකොට මේ අවිද්‍යාව මත කෙරෙන පුඤ්ඤ අපුඤ්ඤ ආනින්ජ මේ ත්‍රිවිධ සංස්කාරයෝම යම් තැනකද ඒ හැම තැනකම අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය යොදෙනවා ලෝකයේ තුල ලෝකයේ පාපය. අපි නිවනට සාපේක්ෂව තැනින් කතා කරනකොට මේ තුන් තැනම අයෝනිසෝ මනසිකාරයයි යෙදෙනවා. නිබ්බානං අපනිදාය සබ්බා උප්පත්තිය දුක්ඛති නිවනට සාපේක්ෂව සෑම උපතක්ම දුක්ඛති කියන යන න්‍යායට අනුව. ඒකට සතර අපාය විතරක් නෙමෙයි දුක්ඛති නිවනට සාපේක්ෂව සෑම උපතක්ම උද්ධාරාසේ උපතක් දුක්ඛති. තාම දුක ඉවරනේ. තාම ජාති ජරා මරණය නිවිලා නැහැ. ඒක ඒකාන්තයෙන් නිදෙන මඟ පිළිවෙත සහිතයි. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්න දකින පිරිසක් ඒ පංචස්ථානයේ ඉන්නේ. අනිත් 26 පළේම අනිත් 26 පළේම ඒකාන්තයෙන් ලෝකයට සාපේක්ෂව යෝනිසෝ අයෝනිසෝ කියන මනසිකාරයන් වෙන් කළා. මේ නිවනට සාපේක්ෂව වූ තැන කොතනක හෝ ප්‍රතිසන්දියක් ලබා දෙන්නට සමර්ථ දෙවි ඒ අයෝනිසෝ මනසිකාර වෙනවා. වරද මෙලෙහි කිරීම වෙනවා. ඒක වෙනවා හඳුනාගත යුතුයි ලෝකයට සාපේක්ෂව යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ඒ දෙකම කර්ම සහිතයි විපාක වෙනවා. සුගති දුක්ගති වශයෙන්. හැබැයි නිවනට සාපේක්ෂව වූ තැන කාමන රූපී වුණත් අරූපී වුණත් උපතන ජාතිය දුක. ඒ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුන්නත් ඒහා බැඳී පවතින නිසා. එනිසා අපිට හොයාගත යුතු වෙනවා පුඤ්ඤද අපුඤ්ඤද ආනන්දද නොවන මනසිකාරය. ඒකට කියනවා තව වචනයක් අයෝග අபிසංඛාර ප්‍රයෝග අபிසංඛාර. ඒ අදහස බහලා තියෙනවා සුදු කර්ම ගැන කළු කර්ම ගැන සුදු කළු මිශ්‍ර කර්ම ගැන සුදුද නොවු කළුද නොවු සුදුද නොවු කළුද නොවු කර්ම ක්ෂේපිනිස පවත්නා කර්ම. මෙතනදී සැබවින්ම අපි යෝනිසෝ මනසිකාරයේ නමින් ඥාන දර්ශනයක් හැටියට භාවිතා කෙරෙන භාවිතයක් හැටියට අපිට යොදා ගන්න පුළුවන් වෙන වැඩ පිළිවෙල දෙන්න ඕන. මෙන්න නිබඳු තැනදී ඥාන දර්ශනයක් හැටියට කර්ම ක්ෂේපිනිස පවත්න මනසිකාරය. ඒක සුදුත් නෙමෙයි කළුත් නෙමෙයි. සුදු නම් සුදු විපාක. කළු නම් කළු විපාක ලැබෙනවා. සුදු කළු මිශ්‍රණම් සුදු කළු විපාක විඳිනවා. හැබැයි සුදුත් නෙමෙයි එනිසා සුදු විපාකක් නෑ. කළුත් නෙමෙයි කළු විපාකක් නෑ. සුදු කළු මිශ්‍රත් නෑ. එනිසා මිශ්‍ර විපාකක් නෑ. සුදු දනෝ කළු දනෝ කර්ම ක්ෂේපිනිස පවත්නා මනසිකාරය
හැබෑවටම මේ ශාසනයේ යෝනිසෝ මනසිකාරය කියලා හඳුන්වනවා. එතකොට අපි මම් මුලා නොවි අතරමං නොවි මෙන්න මේ තැන දක්වා අමාරුවෙන් හරි දනගාගෙන බඩගාගෙන හරි හිමින් හරි මෙන්න මේ පැත්තට මේ දිශාවට හොයාගෙන යා යුතුය. ඉන් මෙහා තැනක නතර නොවි ඉන් මෙහා තැනක සෑහීමකටපත් නොවි නිබඳු තැනක් දක්වා අපි කල්යාණ මිත්‍රාශ්‍රයයෙන් සද්ධර්ම ශ්‍රවණින් නුවණින් සිහි කරලා විමසලා හිතලා මෙනෙහි කරලා අර්ථ විමසලා හඳුනාගත්තොත් එදාට තමයි අපිට මේ ශාසනයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාව හම්බුනේ. ධර්මානුධම්ම ප්‍රතිපදාව අපි කලින් සඳහන් කළා වගේ අවස්ථා දෙකකින් යෙදෙනවා. නූතන මාර්ගයේ උපදවා ගැනීම පිණිස පූර්ව ප්‍රතිපදාවේදී සෝතාපන්න අංගයක් ලෙස ධම්මානුධම්ම ප්‍රතිපදාව කියනවා. නූතන මාර්ග උපදවාගෙන සෝතාපන්න මාර්ගයේ ඉඳලා ඒ දර්ශනය ඒ දැක්ම පහළ කරගත්තට පස්සේ එතනින් එහාට අරහත් ඵලයේ දක්වා යන පිළිවෙතක් ධම්මානුධර්ම ප්‍රතිපදාවක්. ඒකට විශේෂ නම් දෙකක් තිබුණා ප්‍රතිපදාව හේවත් භ්‍රමචර්යාව කියලා. ඉතින් මෙන්න මේ බඳුන් තැනකින් අපි යෝනිසෝ මනසිකාරය පිළිබඳව අයෝනිසෝ මනසිකාරය පිළිබඳව වෙන්වෙන්ව ලෝකයට සාපේක්ෂව නිවනට සාපේක්ෂව කර්මත්වයේ පිණිස පවත්නා ආකාරයෙන් හඳුනා ගන්නට ලැබුණොත් ඒ බඳු තැනකයි අපි මේ ශාසනයෙන් අපට පිහිටක් ලබන්න පුළුවන් කියන සතුට ප්‍රමෝදය ලබන්න වෙනවා. එහෙම ලැබිච්ච තැන සියල්ල निराකරණය වෙනවා. කෙසේද? යෝනිසෝච මනසිකරන්තෝ කාමොච්ඡංජාය. සමුදිතස්ස පීති ජායති. පීති මනස්ස කායං පස්සං. පස්සද්දකායෝ සුඛං වේදි. සුඛිනෝ චිත්තං සමාධියති. සමාහිතෝ බික්ඛු යථා භූතං පජානා. යථා භූතං පජානන්තෝ නිබ්බින්ද. නිබ්බින්දං විරාජ්‍යති. විරාගා විමුක්ති. විමුක්තං විමුක්තමුති ඥානං හෝති. කීනාගාති උත්තං භ්‍රමචර්යං කතං කරණීයං නාපරං සත්තායනාති පජාන. කොහොම අපට එබඳු යෝනිසෝ මනසිකාරය ලැබුණොත් සොයාගත්තොත් ඒ අනුව මෙනෙහි කරන්න ආවොන්ජා ප්‍රමුදිත බව හට ගන්නවා. ප්‍රමුදිත බව ඇත්තේ ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය ඇත්තේ පස්සද්ධිය හට ගන්නවා. සැහැල්ලු බව ඇත්තේ සැප ලැබෙනවා. සැප ඇත්තේ හිත සමාධිය වෙනවා. සමාධිය ඇති කල්ලි ඇත්තෙත් ඇතියෙන් දකින්න. ඇත්තෙත් ඇතියෙන් දකින්නකොට කලකිරෙනවා. කලකිරෙනකොට නොයැලෙනවා. නොයැලෙනකොට නිදෙනවා. නිදුණු කල නිදුණේ යන නුවණ අරහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥාන දක්වා ඒ ඵලයට අනුව ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන හේයනුව යාපියේ සේ වූ බව බඹතරවත නිම වූ බව කෙලෙස් බර බහාට වූ බව තවත් කලියුත්තක් නැති බව නුවණින් දකින එන දක්වා ඉදිරියට નિરાයාසයෙන් ගෙන්නේ යොමුමන් කාර්යය විතරයි අවශ්‍ය. නුවණින් මෙනෙහි කරනකොට ප්‍රමෝදයේ ඉඳලා ඉතිරි සියල්ල ඉබේ නිකන් හට ගන්න දේවල්. ඉබේ හට ගන්න. ඒ මහන්සි වෙලා ගන්න ඕනේ ඒවා නෙමෙයි.
නුවණින් මෙලෙ කිරීම කියන කාරණාව විතරයි යෙදෙන්නේ. ඉබේම කාමත්වයට ගන්නවා. ඉබේම ප්‍රීතිය. ඉබේම පස්පත්තිය. ඉබේම සැප. ඉබේම සමාධිය. ඉබේම ඥාන දර්ශන. ඉබේම නිබ්බිදාව. ඉබේම විරාගය. ඉබේම විමුක්තිය. ඉබේම නිරායාසයෙන් විමුක්ති ඥාන. ඉතින් මෙවන් තැනකට ගෙනියන ඒකෙන් යොමුසෝ මනසකාරය පිළිබඳව මේ අනුව තවදුරටත් සොයන්න ගන්න. මේ හැම කෙනෙක්ම සිත් යොමු කරත්වා අවධානය යොමු කරත්වා කියන හදාස ආරාධනය ඇතුව අපි මේ වෙලාවට මේ කාලය අවසන් දෙවි අපේ ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත් කරනවා. සිඩ්නි පුරවරේ ඒ විහාරාධිපති ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින්කමේ ඉවත්කාල පින්කම් මාලාවේම දායකත්වයේ දරන අපේ හිතයිසි චන්නපෙරේරා මිස්ටර් මනත්නානි මෙටිනිය ඒ වෛද්‍ය පුතුණුවන් මෙතුළු ඒ පවුලේ හැම දෙනාට සමස්ත දායක පිරිසට මේ ධර්ම ශ්‍රවණය කළ හැමට ඔබ අප හැම දෙනාට හේතුවට ගුරු දෙමාපිය දෝදරු පවුල්වල සෑම සියලු දෙනාට දෙවියන් සහිත ලෝකයාට මේ ඥාතියට මේ ජීවිතයේ මේ උතුම් ගෞතම බුදුසසුන තුළදී මේ උතුම් යෝනිසෝමනසිකාරයේ නිවැරදිව හඳුනාගන්න. ශාස්ත්‍රාර්ථයේ කොට කර්මස්ථයේ කොට උතුම් ලෝතුරු සෝයෙන් එනසීම පිණිසම මේ පින්කමද හේතු උපනිශ්‍රේ වේවායි ආදී මතුවදින උතුම් බුද්ධ රෝධසත්‍යයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ සමූහයාට නිතින්යි සිටේ. දිව්‍ය අසුර වැඩි දියුණු වේවා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සනසේවායි සාදු. තම තමන් නමින් නැසීනිය පරලෝකීය විහාර ගණයේ අපවත් වේවදාලා ආචාර්ය පාචාරි සියලු සාමින්ද්‍රයන් වහන්සේලාට පුණ්‍ය භූමිය නිර්මාණය කිරීමේ දීදායක වූ ශ්‍රමණ කාලයේ වැයකට මියගිය දායක කාරකාදී හැමට සන්න පෙරේරා උත්තර මහත්මයා මෙතනිය ඇතුළු පවුලේ හැම දෙනාම නිදී පාර්ශවයේ මෞර්ය සහෝදර ගුරුවරයාදී සකල විද ඥාති වර්ගයාට දායක පිරිසේ බණහන හැම දෙනාම නිදී සියලු දෙනාට මේ හැම දෙනාම මේ පරලෝකීය මෞර්ය ගුරුවරයාදී සකල විද ඥාති වර්ගයාට මේ තින්වත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක්ඛි සසර මගින් ප්‍රතිසාරණ කෙනෙකුන් අනුසුවායි සාදු. ගෞරවනීය අමරයන් වහන්සේලා ඇතුළු චන්න පෙරේරා මහත්මයාණන් ඇතුළු කොට ඒ පවුලේ හැමට ආයත සාරකාදී හැමට ධර්මීය ශ්‍රවණය කළ ඒ මේ හැම දෙනාටම ඔබ අපේ දුරු දිනාපිය දුරු පවුල් වල සෑම සියලු දෙනාටම සියලු ලෝකතුන්ට මේ කුණ්‍ය බලයේ ඵල බලයේ නිර්වාණ ඥානය ආශිර්වාදේ උතුම් සාපෝදාස ධර්ම සම්දේයන්ට බලාන් භාවයේ මතුවේදුන බුද්ධ රෝධයන් වහන්සේලා කුලින්නෝ ධම්මෝ දෙවියන්ගේ ආශිර්වාදේ දෘෂ්ඨමාන වේරංගන යක්ඛ භූතමාර සතර කරණ රෝග පීඩා නිරුද්ධ කරන මුලක් දුර්ලභ සතරාන්තරාම බැහැරි නිරෝගී භෞතික ජීවනයේ සියලු යහපත සාන්තිය සහනය සම්පීන හාත්පස රැකවරණය නිරතුරුව සැලසේවා. ලෞකික ලෝතුරු තුන් ප්‍රාර්ථනා භාවනා සමෘද්ධ වේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනුදින වේවා. සසර මරණාතුරු නරකාදී දුකට බයකට සාපිපාසාදී දුකට නොපැමිණ දුර්ජනයන් විදී සත්‍ය සැතරින් දහම් ලෝතුරු මඟඵල නිවනින් සනසුම කල්ලායවා. උදාත හැම දිනාටම ලැබේවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාතයයිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුයිනෝ සුඛං
ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිජ්ජති. සදහවත් කාරුණික පින්වත්නි, සිඩ්නි නුවර සදහවත් කාරුණික පින්වත්නි, සිඩ්නි නුවර කාලින්ෆර්ඩ් අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ 2020 වසරේ වස්සාන සමයේ කෙරෙන වස් ධර්ම දේශනා මාලාවේ අද වටිනා කියන ධර්මානුශාසනාවක් සිද්ධ කරනු ලැබූ වටිනා කියන ධර්මකාරණා රාශියක් දේශනා කර වදාළ උතුම් වූ ගෞරවනීය පූජනීය පිටිගල ගුණරත්න මාහිමිපාණන් වහන්සේටත් විහාරවාසී ස්වාමීන් වහන්සේලා හැටියට අපි හැමදෙනාමත් අපේ දායක පින්වත් සියලුම දෙනාටමත් උන්වහන්සේට මෙවැනි වූ සසුන් වැඩ වඩන්නට চিරාත් කාලයක් මේ ධර්ම දූත සේවයේ යෙදෙන්නට බුද්ධ ධම්ම සංඝයාන තෙරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් භව නිරෝගී සම්පත්තියේ චිර ජීවනය දීර්ඝායු සම්පත්තියම සලසේවා කියා අපි කවුරුත් සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හෙට දිනේදී මෙවැනි වූ වටිනා කියන ධර්ම දේශනාමය පින්කමක් සිද්ධ කරනවා. ඒ උතුම් වූ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරනු ලබන්නේ මේ ධර්ම දූත සේවයේ නිරන්තරයෙන් මේ දෙන විචිත්‍ර ධර්ම කතිකයන්න් වහන්සේ නමක් වෙන ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේ විසින් හෙට දිනේදී සවස 7:30ට උතුම් ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරනවා. හවස 7ට ගිලන්පස බුද්ධ වන්දනාමය පින්කම සිද්ධ කරනවා. ඒ සඳහා පින ඇති ඔබ හැමදෙනාටම බොහෝමත්ම කරුණාවෙන් යුක්තව සිහිපත් කරමින් මෙවැනි වූ ඉදිරියට වස්සාන සමයේ සිද්ධ කෙරෙන ධර්මදේශනාවන්හි දායකත්වයන් ඔබ හැමදෙනාටමත් බාරගෙන කටයුතු කළ හැකි බවත් බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.